समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुखदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. පින්වත්නි, අපේ ජීවිතය තුළ හිත දැඩිව අල්ලගෙන ඒ කියන්නේ සිතම දැඩි කොට අල්ලගෙන ඒකට අපි කියන්නේ අත කුවස්සනේව බුද්ධ දේශනාවේ තියෙනවා මේ සිත දැඩිව අල්ලා නොගෙන සිටින තාක්කල් සම්පූර්ණයෙන්ම ආශ්‍රවයන්ගෙන් මිදීමක් දකින්නවා කියලා. හිත දැඩිව අල්ලගෙන ඉන්න තාක්කල් ආශ්‍රවයන්ගෙන් මිදීමක් දකින්න ලැබෙන්නේ නැහැ. අත කුවස්සනේව අනුපාදාය ආසවෙහි චිත්තං විමුක්ඛති කියලා එකට කියන්නේ. ඒකට හේතුව මොකද්ද? තංකිස්ස හේතු. මොකක්ද ඒකට හේතුව? ඒකට හේතුව තමයි අභාවිතත්තා තිස්ස වචනීයං. හිත භාවිතා නොකිරීම. ඒ කියන්නේ හිත භාවිතා කරන්න පුළුවන් කියලා අපි දන්නේ නැහැ බුදු කෙනෙක් පහළ නොවුණා නම්. එතකොට හිත භාවිතා නොකරන තාක්කල් ආශ්‍රවයන්ගෙන් මිදීමක් අත්දකින්න ලැබෙන්නේ නැහැ. එතකොට ආශ්‍රවයන්ගෙන් මිදීමක් යම් වෙලාවක අත්දකින්නවා නම් ඒ ආශ්‍රවයන්ගෙන් මිදීම අත්දකින්ට තියෙන්නේ උපාදානයේ නොවන ස්වභාවයක් මතයි. උපාදානයේ නොවන ස්වභාවය මත තමයි ආශ්‍රවයන්ගෙන් මිදීම සිද්ධ වෙන්නේ. තංකිස්ස හේතු. ඒකට හේතුව මොකද්ද? අභාවිතත්තා තිස්ස වචනීය. හිත භාවිතා කරලා නැහැ. මොකද්ද භාවිතා කරනවා කියන්නේ? හිත වඩලා නැහැ කියන එක. නොවැඩීමයි ඒකට හේතුව. ඊට පස්සේ තව ප්‍රශ්නාර්ථයක් එනවා. මොකක්ද දෙන ප්‍රශ්නාර්ථය? කිස්ස අභාවිතත. මොකක් භාවිතා නොකිරීමද? කුමක් නොවැඩීමද? වඩනවා නම් හිතේ මේ කුමක්ද හිත පදනම් කරගෙන වඩන්න තියෙන්නේ? වඩන්න තියෙන වෙන මොකක්වත් නෙමෙයි. අභාවිතත්තා චතුන්නං සතිපට්ඨානං. ඒ පුද්ගලයා තුල ආශ්‍රවයන්ගෙන් මිදීමක් අත්දකින්න ලැබෙන්නේ නැත්තේ වෙන කුමක්වත් නිසා නෙමෙයි. එයා සතිපට්ඨානිය වඩලා නැහැ. අභාවිතත්තා චතුන්නං සම්මප්පදානානං. එයා සතර සම්‍යක්ප්‍රදාන වීරිය තුල වඩලා නැහැ. ওই ටික තමයි වඩන්න තියෙන්නේ. අපි මෙහෙන් අතපොත ගගා හිටියට ලොකු ලොකු කතාන්දර හොය ගියාට ඇත්තටම පින්වත්නි මේ හිත වැඩුවොත් මේ හිත වැඩෙනවා. අපි වඩන්නේ නැතුව අපිට මේ මගපල අවබෝධය කරා යන්න අමාරුයි කිය අපි හැමදිනාම සංසාරේ ඇවිදිනවා. ඒතර මේ හිත වඩන තැනකට අපි ක්‍රමානුකූලව අපේ චිත්තසංතානෙ ගොඩනගා ගන්න අවශ්‍යයි. අභාවිතත්තා චතුන්නං සම්මප්පදානං. සතර සම්‍යක්ප්‍රදාන වීරිය අපි වඩලා නැහැ. ඒකයි හිත මිදෙන්නේ නැත්තේ.
උපාදානිය නැතුව ආශ්‍රවයන්ගෙන් මිදීමක් හිත තුල දකින්න ලැබෙන්නේ නැත්තේ ඒකයි පින්වත්නි. අභාවිතත්තා චතුන්නං ඉද්ධිපාදානං. සතර 이르දිපාද ධර්මයන් වඩලා නැහැ. අභාවිතත්තා චතුන්නං සම්මප්පදානං. සතර සම්‍යප්ප්‍රදාන වීරිය වඩලා නැහැ. අභාවිතත්තා පච්චන්නං ඉන්ද්‍රියාණං. පංච ඉන්ද්‍රිය ධර්ම වඩලා නැහැ. අභාවිතත්තා පංචන්නං බලාණං. බල ධර්ම වඩලා නැහැ. අභාවිතත්තා සත්තානම් බොජ්ජංගාණං. සප්ත බොජ්ජංග ධර්ම වඩලා නැහැ. අභාවිතත්තා ආර්යස්ස අට්ටාංගිකස්ස මග්ගස්ස ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩලා නැහැ. මෙන්න මේවා නොවඩන ලද නිසා උපාදාන රහිතව අනුපාදාය ආසවේහි චිත්තං විමුක්ඛති පටන් ගන්න අතක්වස්ස නේව කියලා. ඒ කියන්නේ ආශ්‍රවයන්ගෙන් මිදෙන්නේ නැත්තේ මෙන්න මේවා වඩලා නැති. මේවා වඩන්න නැතුව මොනවා ඉගෙන ගත්තත් වැඩන්නේ. අනික ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා අපිට වෙන විශාල යහපතකුත් නැහැ. මේ ධර්මය අහලා දැන් ඔබට උවමනාව තියෙන අනුපාදාය ආසවෙහි චිත්තං විමුක්ඛති කියන ස්වභාවයටපත් වෙන්න නම් උපාදාන රහිතව ඔබට උවමනාව තියෙන්නේ පිරිණිවෙන්න නම් ඔබ මෙන්න මේ ධර්ම ටික වඩන්න පටන් ගන්න ඔක්කොම පැත්තකින් තියලා එතකොට අවබෝධයේ පිණිස අවශ්‍ය ධර්මීය තමන් තුල ගොඩනැගේවි. ඒ අවබෝධයට අදාළ ධර්මීය තමන් තුල ගොඩනැගෙනකොට නිවීම තමා තුලම සාක්ෂාත් වෙන්න පටන් ගන්නවා. මේ ටික වඩන්න පින්වත්නි දැන් මේ ඉලක්කයට තථාගතයන් වහන්සේ අපට මතු කරලා තියෙද්දී අපි තුල පවතින්නේ නොවැඩීමමයි. එතකොට යා තුල ආශ්‍රවයන්ගෙන් මිදෙනවා නම් හොඳයි කියන අදහස විතරක් තිබ්බට වැඩක් නැහැ. ඒ කියන්නේ භාවනාවේ නැවත නැවත යෙදී වාසය කරන කෙනෙක් උනත් ඒ කියන්නේ භාවනාවේ නැවත නැවත යෙදී වාසය කරන කෙනෙකුට කැමැත්තක් උපදිනවා. කොහොමද? භාවනානු යෝගානං අනුයුක්තස්ස භික්කවේ භික්ඛුනෝ විහෙරති කිංචාපි එවං ඉච්ඡා uppajjeය අහෝ වතමේ අනුපාදාය ආසවේහි චිත්තං විමුක්ඛෙය. භාවනා කරන කෙනෙක් තුල නැවත නැවත ඒ භාවනාව තුල යෙදී වාසය කරන කෙනාගේ හිතේ උපදිනවලු මගේ හිත දැඩිව අල්වා නොගෙන අහෝ වතමේ අනුපාදාය ආසවේහි චිත්තං විමුක්ඛෙය. මගේ හිත තුල මගේම හිත දැඩිව අල්ලගෙන ඉන්නවා කියලා ඔය උපාදානය ගැන කියද්දී අපි කොච්චරනම් කියලා දීලා තියනවද? තමන්ගේම හිත තමන්ගේම හිතින් අල්ලගෙන ඉන්නේ කියන එක. දැන් මේ අදහස එන්නේ නිකම්ම කෙනෙකුටද? නෑ. භාවනාවේ යෙදිලා ඉන්න කෙනෙකුට අදහසක් එනවා. මොකද්ද? භාවනානු යෝගං අනුයුක්තස්ස භික්කවේ භාවනා කිරීම තුල නැවත නැවත යෙදිලා ඉන්න පුද්ගලයෙකුට අදහසක් තියෙනවා. ඒවන් ඉච්ඡා uppajje ඉච්ඡාවක් එනවා. කැමැත්තක් එනවා. අහෝ වතමේ අනුපාදාය ආසවෙහි චිත්තං විමුක්ඛෙය්‍යාති. මගේ හිත දැඩිකව අල්වා නොගෙන ආශ්‍රවයන්ගෙන් මිදෙනවා නම් අනේ මොන තරම් දෙයක්ද කියලා අදහසක් එනවලු. එතකොට මේ අදහස වටිනවද නැද්ද? වටිනවා. හැබැයි මේ භාවනා කරන පුද්ගලයා තුල භාවනාව නැවත නැවත යෙදී වාසය කළත් යම් වෙලාවක අතකුවස්සනේව අනුපාදාය ආසවෙහි චිත්තං විමුක්ඛති ආශ්‍රවයන්ගෙන් හිත මිදෙන්නේ නැත්තම් ඒකට හේතුවක් තියෙනවා. මොකක්ද? අභාවිතත්තා එයා හිත වඩන්නේ නැහැ. කවරකද වඩ? දැන් ඉස්සෙල්ලා කොනේ භාවනා කරනවා කියලා. භාවනා නම් කොහේ කරන්න බැරිද? කවරක්ද වඩලා නැත්තේ? භාවනා කරන්න පුළුවන් යෝග භාවනාවක් තියෙන්නේ. අනික ඒවටත් මුලා වෙනවා සමහරලාට. දැන් ওই යෝග ශාස්ත්‍රයේ තියෙනවා මේ සද්ධාව ගැන
සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා කියන ඒවා යෝග ශාස්ත්‍ර ග්‍රන්ථවලත් තියෙනවා. එතකොට යෝග ශාස්ත්‍ර ග්‍රන්ථ මේ තුන්වෙනි සේවසෙනුත් මෙහා පැත්තේ වගේ මතුවෙන්නේ විවිධ ග්‍රන්ථ. එතකොට ඒවා ගත්තෙත් බුදුදහමෙන් කියලා අපිට ඊටාම මනාව පැහැදිලි. එතකොට ඒවත් භාවනානි භාවනා නම් ඕන කෙනෙකුට කරන්න පුළුවන්. මේ භාවනාව වෙනත් ආගමික මතවාදවලත් නැහැ කියලා අපිට කියන්න බෑ. ಭಾರತයේ තිබුණ බොහෝ ගුරුකුලයන් වල භාවනාව සම්බන්ධ අදහසක් තිබුණනේ. හැබැයි භාවනාවේ නැවත නැවත යෙදී වාසය කරන භික්ෂුව තුල උනත් එයාට අදහසක් එනවලු අහෝ වතමේ අනුපාදාය ආසවේ චිත්තං විමුක්ඛේය. මගේ හිත දැඩිව අල්වා නොගෙන උපාදානයේ නොකොට ආශ්‍රවයන්ගෙන් මගේ හිත මිදෙනව නම් මොනතරම් දෙයක්ද කියලා අර භාවනාවේ නැවත නැවත යෙදී වාසය කරන පුද්ගලයා තුල අදහසක් ඇති වෙනවලු. එතකොට ඒ අදහස ඇති වෙනකොට ඒ අදහස ඇති වෙච්ච ශ්‍රාවකයා තුල උපාදානයන්ගෙන් මිදෙන්නේ නැත්තම් යා භාවනා කර කර ඉන්නවා. ඒ කියන්නේ දැන් භාවනා කරන කෙනෙක් මේක අහන්න පුළුවන්. භාවනා කර කර ඉන්නවා. ඒ භාවනා කර කර ඉන්නකොට යා තවමත් උපාදානයන්ගෙන් මිදුණා නම් හොඳයි කියන අදහසත් ඒ බඳු හිතකුත් යා පවත්වනවා. එහෙම පවත්වද්දිත් අතක්වස්සනේව අනුපාදාය ආසවෙහි චිත්තං විමුක්ඛති එයා තුල ආශ්‍රවයන්ගෙන් මිදීමක් උද්ගත වෙන්නේ නැත්තම් තංකිස්ස හේතු මහණෙනි ඒකට හේතුවක් තියෙනවා. අභාවිතත්තා මොකක්ද? එයා හිත වඩලා නැහැ. දැන් වඩන කෙනෙක් නෙමේ කියලා ඔන්න ඊළඟට ප්‍රශ්නිනවා. භාවනා කරන කෙනෙක් නේ. හරි භාවනා කළාට ඊළඟට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කිස්ස භාවිතත්තා මොනව භාවිතා නොකළාද? මොනව සම්බන්ධව හිත වඩලා නැද්ද? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අභාවිතත්තා චතුන්නං සතිපට්ඨානං. එයා සතිපට්ඨානේ වඩලා නැහැ. ඒකෙන් තමයි අවබෝධය කරා යන්න තියෙන්නේ. අභාවිතත්තා චතුන්නං සම්මප්පදානං. සතර සම්‍යප්ප්‍රදාන වීරියා වඩලා නැහැ. අභාවිතත්තා චතුන්නං ඉද්ධිපාදානං. සතර එර්ධිපාද වඩලා නැහැ. අභාවිතත්තා පච්චන්නං ඉන්ද්‍රියාණං අභාවිතත්තා පංචන්නං බලාණං අභාවිතත්තා සත්තන්නං බොජ්ජංගාණං අභාවිතත්තා අරියස්ස අට්ටංගිකස්ස මග්ගස්ස. මෙන්න මේවා නොවඩන තාක්කල් එයා මොන භාවනා කළත් මොන අභිධර්ම පන්තිය ගියත් මොනව ඉගෙන ගත්තත් පින්වත්නි එයා තුල විමුක්තිය නම් කවදාවත් මතුවෙන්නේ නැහැ. එහෙනම් අපිට වඩනවා හැර මේ වෙලාවේ අපේ ජීවිතයට කරගන්න විශාල යහපතක් වෙන විදිහේ දේවල් ගොන්නක් අපි ක්‍රමානුකූලව එකතු කරගන්න ඕන. අපි දැන් වඩන්න ඕන හිත ටිකෙන් ටික වඩන්න ඕන. මොකද Tamanගේ අභ්‍යන්තර හිත ගැඹුරින් විශ්ලේෂණය කරලා විමසලා බලන්න තමයි අපට තථාගතයන් වහන්සේ උපකාර කරන්නේ. එතකොට ඒ උපකාරය තුලින් අපි තමාව ගැඹුරින් විමර්ශනය කිරීමේ කුසලතාවයක් අපි තුල තියෙන්න ඕන. එතකොට ඒ කුසලතාවය මත තමයි පින්වත්නි අපේ ආධ්‍යාත්මික ජීවිතය තුල අවබෝධය කරා ක්‍රමානුකූලව පියනගන්න තියෙන්නේ. දැන් මේ භාවිතය තුල අජ්ජත්තානංච බහිද්දාච වේදනා නාබිනන්දති ඒවන් සතස්ස චරතෝ විඥානං උපරුජ්ජති. විඥානීය උපරුජ්ජ භාවය. එහෙමත් නැත්නම් මේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අජ්ජත්තංච බහිද්දංච මම හිතන්නේ මේක තියෙන ඔය උදය සූත්‍රයේ තියෙන්නේ අජ්ජත්තංච බහිද්දංච තමා තුලයි බාහිරයි ඇතිවෙන හැම විඳීමක්ම ඇතිවන හැම වේදනා මාත්‍රයක්ම ඒ කියන්නේ තමන්ගේ ඇතුලේ අභ්‍යන්තර ප්‍රත්‍ය ගැන මේ කියන්නේ ඇතිවන හැම විඳීමක්ම කිසිම ආයුරකින් කිසිම විට පිළිගන්නේ නැතුව නුවණින් යුතුව වාසය කරනවා නම් එයා තුල දුකෙන් මිදුණු විඥානයක් ඇති වෙනවා. ඒ විඥාණය එතනම නිරුද්ධ වෙලා යනවා කියලා. ඒ කියන්නේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නුවණින් විමසීම තුල තමයි තමන්ගේ දුකින් මිදුණු විඥානයක් පවත්ව ගන්න පුළුවන් වෙන්නේ. එතකොට දුකෙන් මිදුණු විඥානයක් පවත්ව ගන්න තමන්ගේ හුදු නාම රූප ධර්මයන්ගේ යථාර්ථය නාම රූප ධර්මයන් තුල පවතින සදාතනික රිද්මය
ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට අවබෝධයක් තිබිය යුතුයි. ඒ යථාර්ථවාදී රිද්මය පිළිබඳ ඒ ශ්‍රාවකයාට බොහෝම පැහැදිලි නුවණක්, පැහැදිලි අවබෝධයක් අනිවාර්යයෙන්ම තියෙන්න අවශ්‍යයි. එතකොට මේ පැහැදිලි අවබෝධය තමයි ඒ ශ්‍රාවකයා විමුක්තිගාමී ශ්‍රාවකයෙක් බවට පත් කරන්නේ. එතකොට ඒකට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ හාත්පස පාරිශුද්ධ විඥානයකින් එයා යථාර්ථය දකින්න ඕන කියලා. දැන් මේක පටිච්ච සමුප්පන්නව ඇතුලේ සහ බාහිර ක්‍රියාවලිය තමාව විමර්ශනය කරනකොට අතාපරං විඥානංචේව අවසිස්සං පරිසුද්ධං පරියෝදාතං තේන විඥානಂತಿ තේන විඥානේන කිං විජානාති. පිරිසිදු නිර්මල විඥානයක් ඇතුලේ අභ්‍යන්තර ප්‍රත්‍ය හේතුන් නිසා ඇතිවෙන ආකාරය දැනගන්නකොට ඊට පිරිසිදු විඥානයක් එතන පවතින්නේ. ඒකට කියන්නේ අතාපරං විඥානංචේව අවසිස්සම් පරිසුද්ධම් පරියෝදාතම්. බොහොම පිරිසිදු හාත්පස ආලෝකමත් වෙච්ච විඥානයක් පවතින්නේ. ඒ බඳු විඥානයකින් තමාව විමසන්න ඕන. එතකොට මේ හාත්පස පිරිසිදු අතාපරං විඥානං අවසිස්සම් පරිසුද්ධම් පිරිසිදු පරියෝදාතං නිර්මල වූ විඥාණයෙන් යා විමර්ශනය කළ යුතුයි. ඒ බඳු විමර්ශනයකට තමයි අර ධ්‍යානවල උපකාරය අවශ්‍ය වෙන්නේ. ඒ කියන්නේ කාමච්ඡන්දය ඔස්සේ දුවන විඥානයක් නැතුව, ව්‍යාපාදයේ ඔස්සේ දුවන විඥානයක් නැතුව, තීන මිද්දය, උද්ධච්ච කුක්කුජ්ජ විචිකිච්ඡාදී නීවරණයන් ඔස්සේ දුවන්නේ නැති විඥානයක් අපි පවත්වනවා නම් අතාපරං විඥානංචේව අවසිස්සති පරිසුද්ධම් පරියෝදාතම්. පිරිසිදු නිර්මල විඥානයක් එතන පවතිනවා. එතකොට එතනට හිත හදලා දෙන්නේ පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන ආදී ධ්‍යාන සමාපatti අපි ක්‍රමානුකූලව ඔක්කොම නැතත් පළවෙනි ධ්‍යානයේවත් අපි දියුණු කරගන්න අවශ්‍යයි. ඒවා දියුණු කරගන්න ඉතින් ඒවා ගැන ඉතා ගැඹුරු මේ වැඩිමේ පටිපාටිය ගැනයි අපි හොඳට ඉගෙන ගන්න ඕන. අපිට හුදු දැනුමක් එකතු කරගෙන පින්වත්නි වැඩක් නැහැ. ඒක වැඩක් තියෙන දෙයක් නම් මොකද අපිට මෙහෙ දැනුම එකතු කරගෙන අවුරුදු 500ක් 1000ක් ඉන්න නෑනේ. ඒ නිසා මේ එක එක පර්යායන් පිළිබඳ කටපාඩම් කරගන්න අදාළ දැනුම් මාත්‍රා ඔළුවේ තියාගෙන ලියාගෙන සටහන් කරගෙන ඇත්තටම වැඩක් නෑ. අපිට අවශ්‍ය ප්‍රායෝගිකව වඩාගත හැකි නිවන් මාර්ගයක්. කටපාඩම් කරගත යුතු ගණන් හිලව් මතක තබාගත යුතු ඉගැන්වීම් වලින් අපිට ප්‍රයෝජනයක් නෑ. ඒව හොඳයි විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්න අයට. ඒ අධ්‍යයන රටාව තුළ ඉන්න කෙනෙකුට ඒව මතක තියාගෙන ඉන්න හොඳයි. තමන්ව අභ්‍යන්තර විමසන ශ්‍රාවකයෙක් හිත වඩනකොට ඒ වැඩිම තුලින් ඇතිවන අරුබුදය සමනය කරගන්න ප්‍රාමාණික දැනුමක් විතරයි මේ වෙලාවේ අපට අවශ්‍ය. මොකද ඔය විදියට අපි මතක තියාගන්න උත්සාහ කරන විදියට, අපි කටපාඩම් කරගන්න උත්සාහ කරන විදිහට ලෝකේ මෙහිම කටපාඩම් කරගෙන හිටියනම් කවදාවත් රහතන් වහන්සේලා මේ මිහිමත පහළ වෙන්නෙත් නැහැ. අවබෝධයටපත් වෙච්ච මුනිවරු කවදාවත් ලෝකේ පහළ වෙයි කියලා අපිට හිතන්නත් බෑ. හේතුව තමයි අවබෝධයේ කරා ගියපු අය ගොඩක් කටපාඩම් කරගෙන හිටිය අය නෙමෙයි පින්වත්නි. එහෙමනම් අපිට මේ වෙලාවේ අවශ්‍ය ප්‍රායෝගිකව ලෝකයේ සැබෑම ධර්ම දානයක් වීමට නම් මේක ප්‍රායෝගිකව භාවිතා කළ යුතු දෙයක් ගැන අපි සාකච්ඡා කළ යුතුයි, දිගින් දිගට විමර්ශනය කළ යුතුයි, දිගින් දිගට අපේ අවධානය යොමු කරගත යුතුයි. එතකොට හාත්පස පාරිශුද්ධ විඥානය ගතාපරං විඥානංචේව අවසිස්සම් පරිසුද්ධම් පරියෝදාත. පිරිසිදු විඥානයකින් යා විමසන්න ඕන තමන්ගේ අභ්‍යන්තර ප්‍රාප්තිය. උදාහරණයක් විදිහට අපි වේදනාව ගමුකෝ. වේදනාව මෙන්න මෙහෙම විමසනවා. මොකන්ද? ඒ පිරිසිදු විඥාණයෙන් යා දැනගන්නවා සුඛන්තිපි විජානාති. සැප වේදනාව දැනගන්නවා. දුක්ඛන්තිපි විජානාති. දුක් වේදනාවක් දැනගන්නවා. අදුක්කම සුඛන්තිපි විජානාති. අදුක්කම සුඛ වේදනාවක් දැනගන්න. ඕන බලන්න තමන් විමසන විදිහ මේ වේදනාව පැත්තෙන් විතරයි මම කිව්වේ. ඊට පස්සේ යා විමසන්නේ කොහොමද? දැන් මෙහිම විමසන්න. වාඩි වෙලා ටිකක් ඔය දන්න ලෝකයේ හතර වටින්ම භාවනාව ගැන ඇහෙනවා. මොනවා හරි භාවනාවක් කරලා තමන්ගේ අභ්‍යන්තරය මෙබඳු ආකාරයකින් විමර්ශනය කරන ශ්‍රාවකයෙක් වෙන්න. කොහොමද විමසන්නේ?
සුකන්තිපි විජානාති සැප වේදනාව දැනගන්න කාගේ සැප තමන්ගේ දුක් වේදනාව දුක්ඛන්තිපි විජානාති හැබැයි අර පරිසුද්ධ පාරියෝදාත විඥානයකින් මේක දැක ගන්න ඕනේ ඒකට තමයි ධ්‍යානෙ උදව් කරන්නේ නීවරණයන්ගෙන් බැට නොකන හිතකට පත් කර ගන්නවා ඒකට අපි විවිධාකාර ප්‍රායෝගික වැඩපිළිවෙළවල් ගැන කියලා අපි මේ දේශනාවෙත් යම් අදහසක් මතු කරන්නම් එතකොට සුඛ වේදනාවත් දුක් වේදනාවත් අදුක්කම සුඛ වේදනාවත් දැනගන්නවා ඊට පස්සේ පින්වත්නි බුදුරජාන් වහන්සේ මතක් කරනවා සුඛ වේදනියම් බික්ඛු පස්සම් පටිච්ච උප්පජ්ජති සුඛා වේදන ඒ විතරක් නෙමෙයි මේ ඇති වෙච්ච යම් සුඛ වේදනාවක් තියෙනවා නම් ඒ සුඛ වේදනාව ස්පර්ශය නිසා හටගත්තා කියන එකත් දැනගන්න යම් සුඛ වේදනාවක් ඇති වුණා නම් ඒ සුඛ වේදනාව ඒ පිරිසුදු විඥාණයෙන් දැනගන්න ඕන කතාවයි මේ කියන්නේ. සෝ සුඛා වේදනං බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සුඛ වේදනියම් බික්ඛු පස්සම් පටිච්ච උප්පජ්ජති සුඛා වේදනා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යම් වෙලාවක සැප වේදනාවට කරුණු ස්පර්ශේ නිසා යම් සැප වේදනාවක් උපදිනවද තමා තුළ උපදින සැප වේදනාව ස්පර්ශය නිසා හටගත්තා කියන කාරණයක් දැනගන්න කියනවා. සැප වේදනාවක් උපන්නනම් ඒ සැප වේදනාව ස්පර්ශය නිසා හටගත්තා කියන එකත් දැනගන්න කියනවා. ඊට පස්සේ ඔන්න ඕකයි අපි විමසන්න ඕන තමන්ව විමසන කෙනා. ඊට පස්සේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පස්සම් පටිච්ච උප්පජ්ජති සුඛා වේදනා ස්පර්ශය නිසා සුඛ වේදනාවක් හටගත්තොත් ඒ සුඛ වේදනාව ස්පර්ශය නිසා හටගත්ත බව දැනගන්න දුක් වේදනාවක් හටගත්තොත් ඒ දුක් වේදනාවත් ස්පර්ශය නිසා හටගත්ත බව දැනගන්න අදුක්කම සුඛ වේදනාවක් හටගත්තොත් ඒ අදුක්කම සුඛ වේදනාවත් ස්පර්ශය නිසා හටගත්ත බව දැනගන්න ඊට පස්සේ සෝ සුඛා වේදනං වේදියමානෝ සුඛා වේදනා වේදියාමීති පජානාති ඒ වගේම සැප වේදනාවට කරුණු ස්පර්ශයක් දැනගන්න ඒ නිසා සැප වේදනාවක් උපන්නා කියලා දැනගන්න තස්සේව සුඛ වේදනියම් පස්සන් නිරෝධායන් තජ්ජ වේදිතං සුඛ වේදනියම් පස්ස පටිච්ච උප්පන්නා සුඛා වේදනාසා නිරුජ්ජති කියලා ස්පර්ශේ නිරුද්ධ වීමෙන් සුඛ වේදනාව නිරුද්ධ වී යනවා කියන එකත් දැනගන්න කියනවා. එතකොට එයා සංසිඳීම පැත්තටයි නැමෙන්නේ කියනවා. මොන පැත්තටද නැමෙන්නේ? සා උපසමාතීති පජානාති. එතකොට එයා සංසිඳීමයි දැනගන්නේ. ඔන්න ඔය විදියට තමන්ව විමසා තමන්ම සංසිඳුනොත් මේ නිරෝධයේ පැත්ත දැකලා සංසිඳුනොත් එයාට ලෝකයේ තවත් දැනුමක් ඕනේ. ගොඩාක් දේවල් මතක තියාගන්න ඕනේ. මොකද ඔබට මතක තියාගන්න කියලා ලෝකයෙන් කියන අය සිත ගැන මෙන්න මේව මතක තියාගන්න. රූපය ගැන මෙන්න මේව මතක තියාගන්න කියලා ඔබට එක එකනා කියනවනේ අපිත් කියලා තියෙනවා. නමුත් අපි මේ මොහොත තුල තේරුම් ගත යුතු දෙයක් සහ තේරුම් ගත් දෙයක් තමයි දැනුමින් වැඩක් නැහැ කියන එක. අපිට ප්‍රායෝගික භාවිතයක් නැත්තම් දැනුමින් වැඩක් නැහැ පින්වත්නි. අපි පුළුවන් තරම් උපදින්න ඕන පින්වත්නි. අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන පින්වත්නි. මේ නොසිඳී පවතින චිත්ත පරම්පරාව සිඳලා නිරෝධය සාක්ෂාත් කරගන්නයි. නිරෝධය සාක්ෂාත් කරගන්නයි. මේ නාම රූප ධර්මයන්ගේ යථාර්ථය Tamanගේ సంతానගත ජීවිතයෙන්ම අවබෝධ කරගන්නයි අපි උත්සාහ කළ යුතු වන්නේ. සතර මහා ධාතුයෙන් හටගන්න රූපය තුල පින්වත්නි පවතින යථාර්ථය පිළිබඳව Tamanගේ సంతానගත අවබෝධය තුලින් දැනගන්නයි උත්සාහ කරන්න ඕන. වචන මාත්‍රා මතක තියාගන්න නෙමෙයි. ඒවා ප්‍රායෝගිකව දැන් අපි උදාහරණයක් විදිහට අපි දැනගන්න ඕන අපේ ජීවිතය තුළ ගණන් හිලව් නෙමෙයි. හැබැයි අපි දැනගන්න ඕන
හිත කියන එක මොන වගේ එකක්ද? ඒ මොහොතේ හිත සකස් වෙනකොට කෙබඳු ස්වභාවයකින්ද ඒ මොහොතේ හිත සකස් වෙන්නේ? ඒවා අපි හොඳට දැනගන්න ඕන. එතකොට ඒක ප්‍රායෝගිකව දැනගන්න ඕන. තමන් තුළ ගොඩ නැගෙනකොට අර දැන් අපි කිව්වේ සෝ සුඛා වේදනං වේදියමානෝ සුඛා වේදනං වේදියාමිති පජානාති කියලා. සුඛ වේදනාව ඇති වෙනකොට පස්සම් පටිච්ච උප්පජ්ජති සුඛා වේදනා ස්පර්ශය නිසා සුඛ වේදනාවක් ඇති වෙනවා. ස්පර්ශේ නිරුද්ධ වීමෙන් සුඛ වේදනාව ඉතිරි නැතුව නිරුද්ධ වී යනවා කියලා නිරෝධයේ පැත්තෙන් සාක්ෂාත් කරනකොට භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි එතන සංසිඳීමයි යා දැනගන්නේ. සංසිඳීමයි යා තුළ අවබෝධය කරා හසුරුවන්නේ කියලා මතක් කළා. ඒ අවබෝධය කරා යන්න හිත ගැන යම් දෙයක් දැනගන්න ඕන නම් ඒ ටික දැනගන්න. අවබෝධය කරා යන්න. දැන් උදාහරණයක් විදිහට පින්වත්නි දැන් හිතට පවතින කාරණා 7ක් අවශ්‍යයි. අපි ඒ ටික හොඳට ඉගෙන ගන්න ඕනේ. එතකොට හිතට පවතින කාරණා 7ක් අවශ්‍යයි. අනිවාර්යෙන් මේ 7 උපකාරයක් නැතුව හිතට පවතින්න බෑ. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් හිත පවතින්නේ. ඒ මොහොතේ හිත ගොඩ නැගෙන ආකාරය දැන් මේ වෙලාවේ තම තමන්ගේ චිත්තසංතානි ගොඩ නැගෙන ආකාරය පිළිබඳ විනිවිද යන අවබෝධයක් අවශ්‍යයි. දැන් සතර මහා ධාතු හටගත්ත තැනක වර්ණ ගන්ධ රස ඕජා කියන ඒවාත් හට ගන්නවා. දැන් හිතට පවතිනවා නම් එතකොට මේවා ගැඹුරින් ගොඩාක් බරට කටපාඩම් කරගෙන මතක තියාගෙන විඩාවක් ගන්න එපා කියලායි මම කියන්නේ. දැන් ඒ මොහොතේ පින්වත්නි හිතට පවතින අවශ්‍ය මූල සාධක ගැන අවබෝධයක් තියෙනවනේ. මොකද ඒවා කටපාඩම් කරගෙන Tamanගේ දැනුම හුවා දක්වන්නවත් මතක ශක්තිය හුවා දක්වන්නවත් නෙමෙයි. Tamanගේ හිත පවතින ආකාරය දැන ගැනීම පිණිස ප්‍රායෝගික අවබෝධයක් විදියටයි මේවා අවශ්‍ය වෙන්නේ. දැන් මොනවද හිතට පවතින අවශ්‍ය කාරණා? හිතට පවතින අවශ්‍ය කාරණා හත මොනවද? පස්ස, වේදනා, සංඥා, චේතනා, ඒකාග්‍රතා, ජීවිතේන්ද්‍රිය, මානසිකාරය. කටපාඩම් කරලා වැඩක් නැහැ ඔක. එතකොට මේ 7 නැතුව පින්වත්නි හිතට පවතින්න බෑ. අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යයෙන් හිතට මේ කාරණා 7ම අවශ්‍යයි හිතක් පහළ වෙන්න. එතකොට මේ කාරණා 7 මතක තියාගන්න ඕනේයි. මේ කාරණා 7 මතක තියාගන්නවට වඩා මෙන්න මෙබඳු ස්වභාවයකින් යුක්ත හිතක් නේද මට තියෙන්නේ. මගේ හිතේ ස්වභාවය මෙබඳු තත්වයක් නේද කියලා දැනගැනීම පිණිස තමයි යා ස්පර්ශය ගැන දැනගන්න ඕන. වේදනාව ගැන දැනගන්න ඕන. සංඥාව ගැන දැනගන්න ඕන. චේතනාව ගැන දැනගන්න ඕන. ඒකාග්‍රතාවය ගැන දැනගන්න ඕන. ජීවිතේන්ද්‍රිය ගැන දැනගන්න ඕන. මානසිකාරය ගැන දැනගන්න ඕන. එතකොට මේ කාරණා 7 නැතුව හිතට පවතින්න බෑ කියන එකක් දැනගන්න ඕන. මේ කාරණා 7 අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වශයෙන් හිත පවතින ආකාරයක් දැනගන්න ඕන. ඒක දැනගන්න ඕන ලෝකයට උගන්වන්න කියලා හිතාගෙන නෙමෙයි. Taman දහම් දැනුමේ ප්‍රවීණෙක් කියලා මතු කරලා පෙන්වන්න නෙමෙයි. Tamanගේ හිත ගැන තේරුම් ගන්නයි ඒක දැනගන්න අවශ්‍ය වෙන්නේ. ඒතර මේ කාරණා 7 අනිවාර්යයෙන්ම පින්වත්නි පවතින්න ඕන. හිතට පවතින්න නම් මේ 7 නැතුව හිතට පවතින්න බෑ. ස්පර්ශය තියෙන්න ඕන. ස්පර්ශය කියන්නේ පින්වත්නි ඇසද රූපේද චක්කු විඥානේද කියන තුන එකතු වෙන්න ඕන. ඒතකොට මේ ස්පර්ශය නැත්තම් අරමුණ ගන්න බෑ. ස්පර්ශය නැති තැනක කවරදාකවත් පින්වත්නි ස්පර්ශය නැති තැනක අරමුණු ගන්න බෑ. ඉතින් කොහොමද හිත පවතින විදියක් නැහැ. හිතට පැවැත්මක් නැහැ. ස්පර්ශයේ තියෙන තැනක තමයි අරමුණු ගැනීම සිද්ධ වෙන්නේ. ස්පර්ශය නැති තැනක අරමුණු ගන්න බෑ. අන්න හිත එහෙමනම් හිතට පවතින්න බෑ. පස්ස වේදනාව නැත්තම් මොකද වෙන්නේ? වේදනාව නැති තැනක පින්වත්නි ආරම්මන ග්‍රහණය සම්පූර්ණ වෙන්නේ නැහැ. වේදනාව නැත්තම් වේදනාව නැති තැනක ආරම්මන ග්‍රහණය සම්පූර්ණ නැහැ. එහෙමනම් ස්පර්ශයත් වේදනාවත් පින්වත්නි
නැතුව හිතට පැවැත්මක් නැහැ. සිත හටගෙන නිරුද්ධ වී යන ධර්මයක් නේ. එතකොට ස්පර්ශයේ තියෙන්න ඕනේ. ස්පර්ශයේ තිබ්බම තමයි අරමුණු ගන්න. ස්පර්ශය නැති තැනක අරමුණු ගන්න බෑ. වේදනාව තියෙන්න ඕන. වේදනාව නැත්තම් එහෙම ආරම්මන ග්‍රහණය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඊළඟට මේ වේදනා අපි කිව්වේ මොකද්ද? පස්ස වේදනා සංඥා. සංඥාව නැත්තම් පින්වත්නි හිතට පැවැත්මක් නැහැ. හිතට පවතින්න බෑ. සංඥාව නැති තැනක ආරම්මන ග්‍රහණයට පින්වත්නි අර්ථයක් නැහැ. සංඥාව නැති තැනක. එතකොට ආරම්මන ග්‍රහණයට අර්ථය සකස් වෙන්නේ කොතනින්ද? සංඥාව නිසා. සංඥාව නැති තැනක ආරම්මන ග්‍රහණයේ අර්ථය ගන්න බෑ. එහෙමනම් හිතේ පැවැත්මට හිතට පවතින්න නම් අනිවාර්යයෙන්ම ස්පර්ශයක් තියෙන්න ඕන, වේදනාවක් තියෙන්න ඕන, සංඥාවක් තියෙන්න ඕන. එතකොට ස්පර්ශය නැති තැනක අරමුණ ගන්න බෑ. වේදනාව නැති වුණොත් එහෙම ආරම්මන ග්‍රහණය සම්පූර්ණ වෙන්නේ. සංඥාව නැති වුණොත් එහෙම ආරම්මන ග්‍රහණය අර්ථය නැහැ. එතකොට ඒ මොහොතේ Tamanගේ හිතේ පහළවීම පිළිබඳ අදහසක් ගැනීම පිණිස අපිට මේ ටික දැනගන්න අවශ්‍යයි. මතක තියාගන්න නෙමෙයි. එතකොට පස්ස වේදනා සංඥා චේතනා. චේතනාවක් නැත්තම් පින්වත්නි එතනත් හිතට පවතින්න බෑ. මොකද්ද මේ චේතනා කියලා කියන්නේ? පින්වත්නි චේතනාවෙන් තමයි ආරම්මන ග්‍රහණයට බලය ලැබෙන්නේ. චේතනාව පහළ නොවුනොත් ආරම්මන ග්‍රහණයට පින්වත්නි බලයක් නැහැ. ආරම්මන ග්‍රහණයට කවදාවත් බලයක් නැහැ චේතනාව නැති තැනක. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව ඇසුරෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මොකද්ද? ඒ වගේම තමයි භාග්‍යවතුන් වහන්සේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් මේ හිත පිළිබඳ අපට යථාර්ථ අවබෝධය කරා යන ශ්‍රාවකයෙකුට අදාළ උපකාරාර්ථයේ මතුවෙන ධර්මයේ තුල පැහැදිලි වෙනවා. හිතට පවතින්න නම් ස්පර්ශයත් වේදනාවත් සංඥාවත් චේතනාවත් ඒකාග්‍රතාවයක් තියෙන්න ඕන. ඒකාග්‍රතාවේ නැත්තම් පින්වත්නි එතනත් හිතට පවතින්න බෑ. ඒකාග්‍රතාවයේ විසින් තමයි පින්වත්නි ආරම්මන ග්‍රහණයේ සිද්ධ වීමේ ක්‍රියාවලිය හරියට පවත්වන්නේ. ඒකාග්‍රතාවේ නැති තැනක ආරම්මන ග්‍රහණය පින්වත්නි හරියට සිද්ධ වෙන්නේ නැහැ. ආරම්මන ග්‍රහණය හරියට සිද්ධ වෙන්න නම් ඒකාග්‍රතාවය තියෙන්නම ඕන. නැත්නම් ඒකාග්‍රතාවේ නැති තැනක ආරම්මන ග්‍රහණය පින්වත්නි කවදාවත් හරියට සිද්ධ වෙන්නේ නැහැ. ඊළඟට පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රය. ජීවිතේන්ද්‍රය නැත්තම් පින්වත්නි ජීවිතේන්ද්‍රය නැති තැනක චිත්ත සංතානයේ දිගින් දිගට පවතින්නේ නැහැ. චිත්ත සංතානයේ දිගින් දිගට පවතින්න නම් ජීවිතේන්ද්‍රය තියෙන්න ඕන. ඊළඟට මානසිකාරය. මානසිකාරය තුලින් තමයි මානසිකාරය නැති තැනක අරමුණු ගනිමින් හිත පවතින්නේ නැහැ. එතකොට අරමුණු ගනිමින් හිත පැවැත්ම පිණිස මානසිකාරය අවශ්‍යයි. චිත්තසංතානයේ දිගින් දිගට පවතින්න පින්වත්නි ජීවිතේන්ද්‍රිය අවශ්‍යයි. ආරම්මන ග්‍රහණය හරියට සිද්ධ වීම පිණිස ඒකාග්‍රතාවය අවශ්‍යයි. ආරම්මන ග්‍රහණයේ පින්වත්නි ආරම්මන ග්‍රහණයේ බලය නැති වෙනවා චේතනාව නැති වුණොත්. සංඥාව නැති වුණොත් ආරම්මන ග්‍රහණයේ අර්ථයක් නැති වෙනවා. වේදනාව නැති වුණොත් ආරම්මන ග්‍රහණය සම්පූර්ණ වෙන්නේ. ස්පර්ශය නැති වුණොත් පින්වත්නි අරමුණු ගන්න බෑ. එහෙමනම් මේ හත නැතුව හිතට පවතින්න බෑ කියන එක තේරුම් ගැනීම පිණිසයි අපි මේවා දැනගන්න ඕන. මේවා දැනගන්න ඕන. එතකොට ඒ වගේම අපි දැනගන්න ඕන
වෙන්වෙන් අරමුණුත් වෙන්වෙන් ගෝචරයන් තියෙන වෙන්වෙන් විශේෂපත තියෙන මේ ඇසටද කනටද නාසයටද දිවටද කයටද දිවටද කයට මේ කොටොම් පිළිසරණ මනසයි කියලා දැනගන්න ඕන. මනෝපටිසරණේ හැර පිළිසරණක් නෑ. ඒ කියන්නේ රූපාරම්මණයටත් පිළිසරණ මනස. සද්දාරම්මණයටත් පිළිසරණ මනස. ගන්ධාරම්මණයටත් පිළිසරණ මනස. රසාරම්මණයටත් පිළිසරණ මනස. පොට්ටබ්බාරම්මණයටත් පිළිසරණ මානස. රූපාරම්මණයට පිළිසරණ ඇස කියලා කියන්න පුළුවන් කෙනෙක්. ඒ කතාව සම්පූර්ණ නෑ. රූපාරම්මණයට පිළිසරණ ඇස කිව්වට සම්පූර්ණ නෑ. ඇයි? පින්වත්නි මනසයි පිළිසරණ. මොකද රූපාරම්මණයට පිළිසරණ පින්වත්නි චක්කු කියන ස්වභාවය කියලා ගත්තොත් ඒක අසම්පූර්ණයි. මොකද රූපාරම්මණය කියනකොට අතීත රූපයද අනාගත රූපයද වර්තමාන රූපයද කියලා මේ තුන් කාලයටම අයිති රූපය ගැන අපිට කතා කරන්න වෙනවා. එතකොට රූපාරම්මණය කියනකොට මේ වර්තමානයේ අත්දකින්න රූපාරම්මණය කියලා විතරක් කතා කරන්න බෑ. රූපාරම්මණය කියන අර්ථය ගන්නකොට අතීත රූපාරම්මණයත් අනාගත රූපාරම්මණයත් සහිත මේ පච්චුප්පන්න කියන වර්තමාන රූපාරම්මණයයි කතා කරන්නේ. දැන් මේ ඇසට අහුවෙන්නේ වර්තමාන රූපාරම්මණය විතරයි. අන්න ඒකයි මනෝපටිසරණයි කිව්වේ. රූපාරම්මණය කියනකොට පින්වත්නි ඇස පිළිසරණ කරගෙන පවතිනවා කියලා අපිට කතා කරන්න බැරි. ඇස පිළිසරණ කොට පවතින්නේ වර්තමාන රූපාරම්මණය විතරයි. අතීත රූපාරම්මණයට පිළිසරණ මොකද්ද? මනෝපටිසරණ. අනාගත රූපාරම්මණය පිළිබඳව ග්‍රහණය වෙන්නේ කුමකටද? මානසට. චක්කු ඉන්ද්‍රිය සෝත ඉන්ද්‍රිය කියලා කතා කළාට චක්කු ඉන්ද්‍රිය තුල වර්තමාන රූපාරම්මණය විතරයි ග්‍රහණය වෙන්නේ. අතීත රූපාරම්මණයත් අනාගත රූපාරම්මණයත් යම් තැනක ගෝචර වෙනවා නම් ඒ පින්වත්නි මනින්ද්‍රියටයි. ඒකයි උන්නාභ සූත්‍රයේ වගේ දේශනාවල තියෙන්නේ මන්නසමයි පිළිසරණ කියලා. රූපයට රූපාරම්මණයට පිළිසරණ ඇස කියලා කතා කළොත් ඒ කතාව වැරදිම නැහැ. හැබැයි සම්පූර්ණ නැහැ. අසම්පූර්ණයි. අන්න ඒකයි පින්වත්නි අපි හැම වෙලාවකම කියන්නේ මනෝපටිසරණ. මේ කතාව අවබෝධයේ පිණිස යන ශ්‍රාවකයෙකුට Tamanගේ හිත ක්‍රමානුකූලව අවබෝධය කරා ගොඩනගා ගන්න පුද්ගලයෙකුට පින්වත්නි උපකාරාර්ථයෙන් වැදගත් වෙන නිසා ඒ පුද්ගලයා විසින් මේක ඊටාම හොඳින් පැහැදිලිව ඉගෙන ගන්න අවශ්‍යයි. ඊටාම හොඳින් පින්වත්නි ඒ පුද්ගලයා විසින් මේ යථාර්ථවාදී කතාව පිළිබඳ පැහැදිලිව ඉගෙන ගැනීමක් අවශ්‍යයි. ඒතර මේ කාරණය හොඳට තේරුම් ගන්නේ නැතුව ඉගෙන ගන්නේ නැතුව කවදාවත් අවබෝධය කරා යන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. එතකොට අපි ඊටාම හොඳින් දැනගන්න ඕන මේ පරියෝධාත පාරිශුද්ධ විඥානයක් පවත්වනවා නම් එබඳු විඥානයක පැවැත්ම පිණිස එබඳු විඥානයක් පවත්වා ගැනීම පිණිස පින්වත්නි අපි හැම වෙලාවකම උත්සාහ කළ යුතුයි. එබඳු විඥානයක් පැවැත්වීම පිණිස උපකාරාර්ථයේ ධර්මයේ තුලින් ගොඩනගා ගන්න. එතනදී භාවනාවෙන් සැලසෙන උපකාරය අපට අතහැර දාලා කතා කරන්න පුළුවන් කමක් නැහැ. එතකොට අපි දන්නවා දැන් අපිම දේශනා කරලා තිනවා සමත විපස්සනා වශයෙන් හිත වඩන්න ඕන. ඒ පිළිබඳ ඔය ධ්‍යාන 8ම වඩලා නිවනට හිතපත් කරගන්න එක පිළිබඳ බොහෝම ලස්සන දේශනාවක් තියෙනවා. ඒක මේ වෙලාවේ පැහැදිලි කරන්න වෙලාවක් නැහැ. ඒකට ඊටාම රමණීය දේශනාවක් තියෙනවා ධ්‍යාන නිස්සය සූත්‍රය කියලා. ධ්‍යාන 8 පිළිවෙලින් පිළිවෙලට වඩලා කොහොමද හිත නිවනටපත් කරගන්නේ කියලා. අපිට එච්චර දුරට යන්න අපිට ලොකු කාලයක් නැහැ. ඒ කුසලතාවය අපිට නැහැ. ඒ නිසා අපි උත්සාහ කළ යුතුයි කොහොම හරි මේ ජීවිතය තුලදිම හරි සෝතාපන්න වන තැනකට අපේ ජීවිතේ ගොඩනගා ගන්න අපි කොහොම හරි උත්සාහ කළ යුතුයි පින්වත්නි. එතකොට ඒ පරියෝදාත පාරිශුද්ධ විඥානයකින් විපස්සනා කිරීම පිණිස අර මුලින් කිව්වේ වේදනාව ගැන අපි කතාවක් කිව්වේ.
පරියෝධාත වූ පාරිශුද්ධ වූ විඥානයකින් කවරක්ද දැනගන්නේ? වේදනාව දැනගන්නවා. වේදනාව විතරද දැනගන්නේ? නෑ. වේදනාවට හේතු ස්පර්ශයක් දැනගන්නවා. එතකොට ස්පර්ශය විතරද දැනගන්නේ? නෑ. වේදනාවට හේතු ස්පර්ශය. ස්පර්ශය නිසා වේදනාව සමුදය වෙනවා කියලා දැනගන්නවා. ඒ වගේම ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනාව නිරුද්ධ වී යනවා කියලා නිරෝධයේ පැත්තත් එයා දැනගන්නවා. එතකොට මේ නිරෝධයේ පැත්ත දැනගන්න යාව සංසිඳෙන්න පටන් ගන්නවා. ඒක තමයි මේ සංසිඳීමේ උච්චතම අවස්ථාව, සංසිඳීමේ අග්‍රතම අවස්ථාව විදියට තමයි මේ ශ්‍රාවකයාට විමුක්තිය මුණ ගැහෙන්නේ. විමුක්තිගාමී ශ්‍රාවක භාවයේ මුණ ගැහෙන්නේ. එතකොට සමත වශයෙන් බුදුරජාණන් වහන්සේ සමාධිය දියුණු කර ගැනීම පිළිබඳව අර පරියෝධාත පාරිශුද්ධ විඥානයක් පිණිස උපකාරාර්ථය හදාගන්න විදිය අපිට පැහැදිලි කළා. දැන් ඔබට මතක ඇති අපි මීට කලිනුත් දේශනා කළා පළවෙනි ධ්‍යානය අදිෂ්ඨාන කරන්න ඕන විදිය. ඊට පස්සේ පළවෙනි ධ්‍යානයට ගිය කෙනා ඊට පස්සේ දෙවෙනි ධ්‍යානය අදිෂ්ඨාන කරන්න ඕන. එතකොට සම්පූර්ණයෙන්ම පින්වත්නි ඒ ධ්‍යානය තුල ඉන්න කාලය අදිෂ්ඨානය කරගන්න ඕන. ධ්‍යාන අංග ගැන හොඳට ඉගෙන ගන්න ඕන. දැන් දෙවෙනි ධ්‍යානය කියනකොට එයා දෙවෙනි ධ්‍යානය ගැන හොඳට දැනගන්න ඕන. මොකද්ද දෙවෙනි ධ්‍යානය දැනගන්නේ? දෙවෙනි ධ්‍යානය විතක්ක ਵਿਚාර නැති ස්වභාවයක් දෙවෙනි ධ්‍යානය තුල තියෙන්නේ. එතකොට ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලාගෙන ආනාපාන සතිය කරන කෙනෙකුට පවා දෙවෙනි ධ්‍යානය තුල විතක්ක ਵਿਚාර නිවිල යන ආකාරය Tamanගෙම හිතින් දැක ගන්න පුළුවන්. මේවා මේ බාන පොත්වල තියුණාටම නෙමෙයි. ධ්‍යාන සංයුක්තේ වගේ තැන්වල ධ්‍යාන නිස්සය සූත්‍රය වගේ තැන්වල භාග්‍යවතුන් වහන්සේ වදාළටම නෙමෙයි. Tamanගෙම හිතින් මේ ධ්‍යාන අංග දැනගෙන විතක්ක ਵਿਚාර නැති දෙවෙනි ධ්‍යානය අදිෂ්ඨාන කරගෙන ආස්වාස ප්‍රාස්වාස කියන්නේ ආනාපාන සතිය නම් වඩන්නේ හුස්ම රැල්ල දිහාම බලාගෙන ඉන්නකොට විතක්ක ਵਿਚාර නිවිල යන බව තේරෙනවා. එතකොට මේ දෙවෙනි ධ්‍යානය තුල නීවරණ ධර්මයන් නැහැ. නිස්සකවම නීවරණ ධර්මයන් නැත්තම් ඒ කියන්නේ නීවරණ ධර්මයන් Tamanගේ හිත පැත්තට ගලන්නේ නැත්තම් පින්වත්නි එතන සම්පූර්ණයෙන්ම ප්‍රීතිය සුඛ ඒකාග්‍රතාවයේ පවතිනවද නැද්ද? ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයේ පවතිනවා. එතකොට අර අපි මීට කලින් දේශනා කළා වගේ පළවෙනි ධ්‍යානය තුලින් අදිෂ්ඨාන කරලා හිටියා වගේ මෙයාට දෙවෙනි ධ්‍යානය තුල ප්‍රීතිය අත්දකින්න ලැබේවා, සුඛය අත්දකින්න ලැබේවා, ඒකාග්‍රතාවය අත්දකින්න ලැබේවා, ප්‍රීතියයි සුඛයයි ඒකාග්‍රතාවයයි තුනම විනාඩි 15ක් විතර අත්දකින්න ලැබේවා කීකේ අදිෂ්ඨාන කර කර දෙවෙනි ධ්‍යානය වශීභාවයට වශීකృత භාවයට පත් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට දෙවෙනි ධ්‍යානය තුල හිත මේ පරියෝදාත පාරිශුද්ධ වූ විඥානයක් පවත්වන විදියයි මේ කියන්නේ. ඒ බඳු විඥානයක් තුලින් තමයි මොකද එතන පරියෝදාත වෙන්නේ ඇයි? නිස්සැකවම පින්වත්නි එතන සම්පූර්ණයෙන්ම විතක්ක ਵਿਚාර නැති වෙලා යනකොට ඒ විතක්ක ਵਿਚාර නිරුද්ධ වී යන තැනක පින්වත්නි සම්පූර්ණයෙන්ම නීවරණ නැහැ. ඒ නීවරණ නැති තැනක පරියෝදාත පාරිශුද්ධ වූ විඥානයක් පවතින. එතනදී තමයි අපි අර වේදනාව කියන්නේ මෙයයි මම වේදනාව උදාහරණයක් කිව්වේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයේ මේ යථාර්ථය දකිනවා. ඊට පස්සේ යාට දෙවෙනි ධ්‍යානයෙන් හොඳට හැබැයි ඉතින් මේක කලබල වෙන්න නරකයි. කලබල වුණොත් එහෙම ඒ පවතින ආධ්‍යාත්මික ප්‍රවේශය තුල උනත් ඉදිරියට යන්න අමාරුයි පින්වත්නි. එතකොට ඒ පවතින යථාර්ථවාදී ස්වභාවයේ පිළිබඳව ශ්‍රාවකයෙකුට අවබෝධයක් නැත්නම් ඒ අවබෝධය නැති තැනක පින්වත්නි සමහරට කලබලකම ඇති වෙලා ඒ කලබලේ නිසා මොකද කවදාවත් අත්දැකපු මානසික ආස්වාදයක් ඇති වෙනකොට ඒකේ මුසපත් වෙලා සමහරට තිබ්බ ආධ්‍යාත්මික ප්‍රතිලාභයත් මගේ හැරිලා යන්න පුළුවන්. ඒ නිසා අපි කලබල වෙන්න නරකයි පින්වත්නි. ඉතින් මේ කලබල නොවි ඊට පස්සේ අපිට තුන්වෙනි ධ්‍යානය තුලින් වාසය කරන්න ලැබේවා, තුන්වෙනි ධ්‍යානයටපත් වීමට අවකාශය ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න පුළුවන්. එතකොට යාට තේරෙනවා ප්‍රීතියත් නිරුද්ධ වෙලා යනවා. මොකද තුන්වෙනි ධ්‍යානය තුල ප්‍රීතිය නිරුද්ධ වෙලා යනවා. එතකොට සුඛ ඒකාග්‍රතාවයේ ඉතිරි වෙලා යනවා. ඒතර සුඛ ඒකාග්‍රතාවයෙන් මට විනාඩි 15ක් ඉන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරනකොට යාට තුන්වෙනි ධ්‍යානෙන් ඉන්න පුළුවන්. ඉතින් එතන ඉඳලත් ඕනනම් විදර්ශනා කරන්න පුළුවන්. එතකොට එතන ඉඳලා විදර්ශනා කළොත් අර පළවෙනි ධ්‍යානයටපත් වෙච්ච ශ්‍රාවකයාට වඩා ඊටාම වේගයෙන් මේ ස්කන්ධයන්ගේ සමුදය නිරෝධය දකින්න පුළුවන්. ඒ නිරෝධය දකින්න නිරෝධයේ දැක්ම තුලමයි පින්වත්නි යාව සම්පූර්ණයෙන් සංසිඳීමටපත් වෙන්නේ. ඉතින් අර උඩට යන්න මේ ධ්‍යාන සමාපatti උපදවාගෙන උඩට යන්න භාගතුන් වහන්සේගේ ධර්මයේ තියෙනවා ධ්‍යාන නිස්සය වගේ සූත්‍ර දේශනාවල තියෙනවා. හරි පහසුයි අර මේ විදර්ශනා කරන්න.
ධ්‍යානයක් නැතුවත් විදර්ශනා කරන්න පුළුවන් කියලා අපි කියලා තියෙනවනේ. හැබැයි ධ්‍යානයක් නැතුව විදර්ශනා කරන ශ්‍රාවකයා තුළ ඇතිවෙන අර උද්වේගකාරී භාවයේ යම් වෙනසක් තියෙනවා. ඒ නිසා මේ දැන් 3 වෙනි ධ්‍යානයේ 4 වෙනි ධ්‍යානෙට යනකොට ඔබ දන්නවා දැන් 3 වෙනි ධ්‍යානයේ තුල පින්වත්නි සුඛ ඒකාග්‍රතාවේ විතරයි ඉතුරු වෙන්නේ. විතර්කයේද, ਵਿਚාරයේද, ප්‍රීතියද ඔක්කොම පින්වත්නි එතනම පින්වත්නි සම්පූර්ණයෙන්ම නිවිල යන ආකාරය Tamanට දකින්න පුළුවන්. ඒ වගේ නිවීම තුලම නිවීමෙන්ම උද්ගත වන මහා අමුතු සුඛයක් ප්‍රීතියක් ඒ පුද්ගලයා තුල අත්දකින්න පුළුවන්. දැන් 4 වෙනි ධ්‍යානයට යනකොට ඒ 4 වෙනි ධ්‍යානයේ ස්වභාවය තේරුම් ගන්න ඕනේ. මම හකුලලා කියන්නේ දේශනාවට කාලය යන නිසා ඒ හකුලලා කියනකොට ඔබ එක තේරුම් ගන්න මේවා ගැන විස්තර කරපු අවස්ථාත් අපි තියෙනවා. 4 වෙනි ධ්‍යානයේ තුල තියෙන උපේක්ඛා ඒකාග්‍රතාවයේ විතරයි සුඛයත් නැහැ. සුඛයත් නිරුද්ධ වෙයි ගිහින් උපේක්ෂාවකට හිතපත් වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් මේ වැඩේට මම මෙහෙම විනාඩි 5කින් විතර මේ ටික කියාගෙන ගියාට මේක මේකපාර උද්ගත වෙන තත්ත්වයක් නෙමෙයි. අද නම් කොහොමවත් බෑ. හිත හරියට කාමච්ඡන්දයෙන් බැට කනවා, ව්‍යාපාදයෙන් බැට කනවා, තීන මිද්දෙන් බැට කනවා. ඉතින් විචිකිච්ඡාවෙන් බැට කනවා. එහෙම සමාජයක අපි ඉන්නේ. ඉතින් ඒ නිසා මේවා මේ කියන තරම් වේගයෙන් අපිට කරන්න බෑ. ඉතින් ඒ කරන්න බැරි නිසාම සෑහෙන කාලයක් අපිට මේ භාවනාව වැඩිමක් කරන්න ඕනේ. ඉතින් මේ වැඩිම නොකොට මම කියන්නේ මේ වැඩිම කරන්නේ නැතුව අපිට මේ කටපාඩම් කරගෙන ඉන්න එකෙන් මහ විශාල ලාභයක්, විශාල ප්‍රතිලාභයක් ලැබෙයි කියලා අපිට හිතන්න බෑ පින්වත්නි. එතකොට ඒ සමතය තුලින්ම අර පාරිශුද්ධ පරියෝදාත විඥානයක් තුලින් අපිට පුළුවන් මුලින් කියපු විදියට තමා තුළ ඇති වෙලා නැති වෙලා යන පංචස්කන්ධයන් වල සමුදයද නිරෝධයද පැහැදිලිව ඒ පරියෝදාත වූ පාරිශුද්ධ විඥාණයෙන් දකින්න පුළුවන්. ඒ දැක්ම තුළ ඒ දැක්මින්මයි පින්වත්නි ශ්‍රාවකයාට නිවෙන්න තියෙන්නේ. ඒ දැක්මින්මයි නිවෙන්න තියෙන්නේ. එතකොට ඒ නිවීම තුළ පින්වත්නි ඒ පුද්ගලයාට පින්වත්නි ඒ නිවීම තුලදීම සම්පූර්ණයෙන් අවබෝධය කරා ක්‍රමානුකූලව පියමන් කරලා අවබෝධය තුලින්ම නැගී සිටින ශ්‍රාවක භාවයක් උද්ගත කරගන්න පුළුවන්. ඒ බඳු ශ්‍රාවක භාවයක් පිණිස තමයි අපි ක්‍රමානුකූලව උත්සාහ කළ යුතු වන්නේ. ඒ බඳු උත්සාහයක් නැති තැනක ක්‍රමානුකූලව ඒ බඳු ආධ්‍යාත්මික ප්‍රවේශයකට වැඩපිළිවෙලක් නැති තැනක අපි කොයිතරම් ගණන් හිලව් ඇතුව ධර්මයේ විවිධ කොටස් පාඩම් කරගෙන හිටියත් සූත්‍ර දේශනා හොඳට ගාථා පාඨ සහිතව කටපාඩම් කරගෙන හිටියත් කවදාවත් අපිට නිවෙන්න බෑ. නිවෙනවා නම් මෙන්න මේක මේ පාරෙන් නිවෙන්න බලන්න. පරියෝදාත පාරිශුද්ධ විඥානයක් පවත්වනවා. හිතේ ස්වභාවය තේරුම් ගන්නවා. හිතේ ස්වභාවය ඒ තැන හිත ඇති වෙන විදිහ තේරුම් ගන්නවා. හිත නැති වෙන විදිය තේරුම් ගන්නවා. හිත පවතින්නේ කොහොමද කියලා තේරුම් ගන්නවා. අර අපි මුලින් කිව්වේ. හිතට පැවැත්ම පිණිස කාරණා 7ක් අවශ්‍යයි කියලා. ඒ තමන්ගේ හිත ගොඩ නැගෙන හැම අවස්ථාවකම ඒ හිත තුල උද්ගත වෙන ස්වභාවය පිළිබඳව පැහැදිලි නුවණක්, පැහැදිලි අවබෝධයක් ඒ ශ්‍රාවකයා හදා ගන්නවා. ඒ අවබෝධයේ සහිතව තේරුම් ගන්න එකම දෙයක් භාවනාමය ඥානයක් තමයි අපි දිනු කරගන්න ඕන කියලා. භාවනාමය ඥානය තුලින් ආනාපාන සතිය හරි මොනවා හරි භාවනාවක් තුල පිහිටා සමත වශයෙන් හිත හොඳට වඩන්න. සමත වශයෙන් හිත වඩනකොට යාට ඒ සමත භාවනාව තුලින් උද්ගත වන පාරිශුද්ධ පරියෝදාත විඥානයක් පවත්වන්න පුළුවන්. එතන පරියෝදාත විඥානය කියලා කියන්නේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච, කුක්කුජ්ජ, විචිකිච්ඡා කියන නීවරණයන්ගෙන් බැට නොකන හිත. නීවරණයන්ගෙන් බැට නොකන හිත පළවෙනි ධ්‍යාන සිත, දෙවෙනි ධ්‍යාන සිත, තුන්වෙනි ධ්‍යාන සිත, හතරවෙනි ධ්‍යාන සිත. මේ කවර තැනකදී වුණත් එයාට පුළුවන් රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධ ධර්මයන්ගේ යථාර්ථය තේරුම් ගන්න. පළවෙනි ධ්‍යානයේ තුල තේරුම් ගන්නවට වඩා දෙවෙනි ධ්‍යානයේ තුල ඊට වඩා ගැඹුරින් සියුම්ම තේරෙන්න පටන් ගන්නවා. දෙවෙනි ධ්‍යානයටත් වඩා තුන්වෙනි ධ්‍යානයේ තුලින් ඊටත් වඩා සියුම්ම ඇති වෙන නැති වෙන ධාරිතාවය හරියට කණ්ණාඩියකින් බලාගෙන ඉන්නවා වගේ පේන්න පටන් ගන්නවා. එතකොට මේ විදර්ශනා ඥානයේ තුලින් යාට පුළුවන් ශූන්‍යතාවය අත්දකින්න. ඒ ශූන්‍යතාවය අත්දකින්නකොට පින්වත්නි ඒ පුද්ගලයා තුල සංසිඳීමක් ඇති වෙනවා. ඒ සංසිඳීමමයි සැපය. සංසිඳීමේ උච්චතම අවස්ථාව තමයි අරහත්ත්වය. එයාට තවත් සංසිඳව ගන්න දෙයක් නැහැ.
අවබෝධය තුලින් සම්පූර්ණයෙන් මේ ශ්‍රාවකයන් නිවිල යනවා. අන්න ඒ බඳු නිවීමක් පිණිස අද ඉඳලා හිත පුහුණු කරන්න, ඉගෙන ගන්න කටපාඩම් කරන සමහර දේවල් ඉගෙන ගැනීම පිණිස උත්සාහ කරන වීරිය මහ ලොකු දෙයක් කියලා හිතන්න එපා. වැඩක් නෑ. ඒක ඉගෙන ගන්න ඕනේවා ඉගෙනගෙන බලපු කෙනෙක් විදියටයි අපි මේවා කියන්නේ. විශ්වවිද්‍යාල පද්ධතිය යමක් ඉගෙන ගන්න ඕන නම් ඒවත් ඉගෙනගෙන බලලා ඊට පස්සේ ධර්ම විනය ඇසුරු කරගෙන විවිධ ගුරුවරු ළඟදී යමක් ඉගෙන ගන්න ඕන නම් ඒවත් කරලා බලලා ඒවා තුල නිවීමක් සම්පූර්ණයෙන් නැති බව බෞද්ධ අධ්‍යයනය සම්බන්ධවත් ඉගෙනගෙන විශ්වවිද්‍යාල මට්ටමේ අපිත් ඉගෙනගෙන බෞද්ධ දර්ශනීය පිළිබඳ පශ්චාත්තුපාදිත කරලා ඒවා ඔස්සේ ගොඩනගාගත්ත විවිධාකාර ගුරුකුලවල තියෙන සූත්‍ර කොටස්වල විශ්ලේෂණ, විනය කොටස්වල විශ්ලේෂණ, අභිධර්ම කොටස්වල විශ්ලේෂණ, ඔය විඤ්ඤාප්ති මාත්‍රතා සිද්ධි ශූන්‍යතාවාදීන් මාධ්‍යමික දර්ශනය ඊට පස්සේ මහායානය ෂෙන් තේරව මේවා හැම එකක් පිළිබඳව ශාස්ත්‍රීය අධ්‍යයනයකුත් අපි කරලා බලලා තිනවා. ඒවා තුලත් ඔය කියන කිසිම නිවීමක් කවරදාකවත් මුණ ගැහිලා නැහැ. ඔබට ඉගෙන ගන්න ඕන නම් හොඳට ඉගෙන ගන්න. හැබැයි ඉගෙන ගන්න එකසේ කවදාවත් නිවීමක් හම්බෙන්නේ නැහැ. නිවෙනවා නම් ඔබට යන්තම් හීනියට හරි හිතේ කොනක හරි නෑ කොහොම හරි කෙලෙස් නිරුද්ධ කරලා දාන්න ඕන. හිත සංසිඳුව ගන්න ඕන කියලා අදහසක් තියෙනවා නම් මෙතන තමයි සංසිඳුව ගන්න තියෙන තැන. මේ සංසිඳුව ගන්න තියෙන ප්‍රායෝගිකව සංසිඳුව ගැනීම පිණිස යනකොට මේකේ හිමිහිකම් වෙනස්කම් වෙන්න පුළුවන්. ඒ කෙනාගේ හිතේ ස්වභාවයට අනුව. නමුත් පොදුවේ ගත්තොත් මේ පටිපාටිය තමයි තියෙන්නේ. ඒ පටිපාටියට අදාළ දහම් දැනුම විතරක් එකතු කරගත්තාම ඇති. මොකද අපිට දහම් දැනුම එකතු කරගෙන කටපාඩම් කරගෙන මතක තියාගෙන යන්න වෙලාවක් නැහැ, කාලයක් නැහැ. ඒ නිසා කොහොම හරි මේ ජීවිතය තුලදීම අවබෝධය කරා යන්න උත්සාහ කරන සැබෑ බුද්ධ ශ්‍රාවකෙක් වෙන්න කියලායි ඔබට යෝජනා කරන්නේ. ඔබ හැම දිනාටම ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල්